නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ ලෝකානුකම්පාවෙන් යුතුවම සසර දුකින් නිදහස් වීම පිණිස පවතින මේ සොඳුරු ශ්‍රී සද්ධර්මයේ දේශනා කළ අපගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහෙවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ ධර්මදානමය පින්කම සිදු කරන්නේ නොම්බර 126/4 බෝගහලන්ද ගලගෙදර මහනුවර යන ලිපිනේ පදිංචි දෙවන විවාහ සංවත්සරයේ යෙදුන පින්වත් සමිඳුත වඩිග මංගාව සහ තරංගා කුමාරතුංග යන දෙපළ ඇතුළු ඒ පින්වතුන්ලාගේ දෙමාපියන් විසින් ජීවිතේට මේ ධර්මදානමය පිනේ අනුහසින් සියලු යහපත සැලසේවා, නිදුක් නිරෝග සුව සැලසේවා. ඒ වගේම නිරතුරුව කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත්, ධර්මයේ හැසිරී සුවසේ ධර්ම අවබෝධ කර ගැනීම පිණිසත් මේ සියලු පින් හේතු වේවා කියන අදහසින් අද මේ පින්වතුන්ලා මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරනු ලබන්නේ. අද අපි මේ ධර්ම දේශනාවේදී ශ්‍රවණය කරන්නේ අපේ රාහුල මහරහතන් වහන්සේගේ ගාථා. රාහුල මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ සෝභමාන කරපු මහා ශ්‍රාවක රත්නයක්. ඒතදග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනං සික්ඛාකාමානං යදිදං රාහුලෝ. මහණෙනි, මේ බුදු සසුනේ හික්මීමට කැමති ශික්ෂාකාමී භික්ෂූන් අතර අග්‍ර වෙන්නේ මේ රාහුලයි කියලා බුදුරජාණන් වහන්සේ අගතනතුරු ප්‍රදානය කළා. ඒ රාහුල ස්වාමීන් වහන්සේ පූර්ව ජාතිවල කරගත්ත පින්කම් අපි ඉගෙන ගත්තා. ගෞතම සාසනේ 7 හැවිරිදි වියේදී පැවිදි වුණ හැටි අපි ඉගෙන ගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ හික්මවන්ට වදාළ ලස්සන ධර්මයන් ඉගෙන ගත්තා. ඊළඟට චූල රාහුල වාද සූත්‍රය දේශනාව සහ අපේ රාහුල ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙච්ච හැටි අපි ඉගෙන ගත්තා. උන්වහන්සේ අරහත්වයට පත් වුණේ වයස අවුරුදු 20 දී. ඇත්තෙම රාහුල මහරහතන් වහන්සේගේ ජීවිතේ ගත්තහම උන්වහන්සේ ගැන ගුණ වශයෙන් කතා කරන්න දේවල් කෙලවරක් නැහැ. ඒ තරම් පුදුම සුන්දර ගුණ, පුදුම ලස්සන ගුණ ඒ රාහුල මහරහතන් වහන්සේගේ ජීවිතේ තිබුණා. ඉතින් ඒ රාහුල මහරහතන් වහන්සේ පස්චිම ජනයාට අනුකම්පා පිණිස තේර තේරී ගාථා පුත්ගහන්සේ තුල අන්තර්ගත ගාථා රත්න 4ක් වදාලා. ඒ ගාථා රත්න බොහොම සුන්දරයි. රාහුල මහරහතන් වහන්සේ වදාලා මෙන්න මෙහෙම: මට සිද්ධාර්ථ කුමාරයන්ගේ පුතාවෙන්ට ලැබුණා. දැන් බුදු සමිඳුන්ගේ ශ්‍රාවක පුතාවෙන්ටත් ලැබුණා. දෙපැත්තින්ම පුතෙක් වෙන්න මට වාසනාව ලැබුණා. ඒ නිසා නුවණැති උතුමන් වහන්සේලා රාහුල භද්‍ර කියලා මා අමතනවා. බුදු සමිදානන්ගේ ශ්‍රාවක පුත්‍රයෙක් වන මම දහම් ඇස ලබා ගත්තා. දහම් ඇස ලැබුවා කියලා කිව්වේ ධර්මයේ තුලින් ජීවිතේ දකින ක්‍රමේ. ධර්මයේ තුලින් ජීවිතේ දකින විදිහ අල්ලගත්තා. රහතන් වහන්සේ නම බවට පත් වුණානේ 20 අවුරුදු වියේදී. උන්වහන්සේගේ ගුණකඳ ජීවිතේ හරි පුදුම සහගතයි. ඒ කියන්නේ පැවිද්දට පත් වුණාට පස්සේ පින්වතුනේ ආචාර්යයන් වහන්සේ බවට පත් වුණේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. පුදුමාකාර විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේට
යටහත් පහත් ඇවතුම් පැවතුම් සහිතව වාසය කළා. ඉතින් අපේ රාහුල ස්වාමීන් වහන්සේත් පැවිදි වුණාට පස්සේ මේ රාහුල මාතාව යශෝදරා උත්තමාවිය යශෝදරා මේ බිසව රජමාලිගාව ඉඳලා කල්පනා කරනවා දැන් මගේ ස්වාමි පුරුෂයත් පැවිද්දටපත් වුණා. මට හිටපු එකම පුත්‍රයත් පැවිද්දටපත් වුණා. මම මොකටද මේ ගිහි ගෙදරක වාසය කරන්නේ? මාත් මහාන වෙනවා කියලා. ඉතින් යශෝදරාවත් පැවිදි වුණානේ. පැවිද්දටපත් වුණාට පස්සේ යශෝදරා තෙරණිය හරි ආස කළා රාහුල භද්‍රයන් වහන්සේව දැක දැක වාසය කරන්නට. දේශනාව තුළ ගොඩාක් තැන්වල අන්තර්ගත වෙන්නේ රාහුල භද්‍ර. රාහුල භද්‍ර කියන එකේ අදහස මේ සොඳුරු රාහුල. භද්‍ර කියලා කිව්වේ සුන්දරයි කියන අදහස. හැමෝම වගේ කතා කරලා තියෙන්නේ රාහුල භද්‍ර සොඳුරු රාහුල. ඇයි ඒ ජීවිතයේ සොඳුරු නැද්ද? සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේගේ පුත්‍රයා වීමේ වාසනාව ලැබුණා. ඊළඟට සම්බුද්ධ ශාසනය තුළ බුදුරජාන් වහන්සේගේ ලය මඩලෙන් උපන්න පුත්‍රයෙක් වෙන්න වාසනාව ලැබුණා. සුන්දර නැද්ද ඒ ජීවිතේ? ඒ නිසාම සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ආදී මේ උතුමන් නිතර ආමන්ත්‍රණය කළේ රාහුල භද්‍ර. යශෝදරා තෙරණියත් නිතර රාහුල භද්‍රයන් වහන්සේව දැක දැක වාසය කරන්නට කැමති වුණා. ඒ නිසා මේ රාහුල ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරපු ඒ භික්ෂූන් වහන්සේලා ඉන්න විහාරයට ආසන්නව තැනකට වෙන්න තමයි එතුමියත් භික්ෂුණී ආරාමයක වැඩ වාසය කළේ. ඉතින් එක කාලෙක මේ යශෝදරා තෙරණිය උදරාබාධයකට පත් වුණා. ඒ උදරාබාධයට පත් වුණා කියන ආරංචිය අපේ රාහුල ස්වාමීන් වහන්සේට ලැබෙනවා. ඉතින් මේ සිද්ධිය වෙනකොට රාහුල ස්වාමීන් වහන්සේ කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් නෙමෙයි. ඉතින් මේ ආරංචිය ආවට පස්සේ උන්වහන්සේ ඉක්මනින් වැඩම කළා මෞතුමිය වන යශෝදරා තෙරණිය බලන්න. ගිහිල්ලා කතා බහ කරාම ඇහුවා මේ මීට පෙර මේ වගේ උදරාබාධයක් හටගන්නකොට මොකක්ද කළේ කියලා. එතකොට කිව්වා පුත්‍රයන් වහන්සේ මේ මට අඹයුෂ පානීය වළඳුවා නම් මේ ගිලන් භාවය සම්පූර්ණයෙන් හොඳ වෙනවා කියලා. ඉතින් එතකොට රාහුල ස්වාමීන් වහන්සේ ගොඩාක් කැප වෙලා මෑණියන්ට කරන උපස්ථානයක් විදිහට යශෝදරා තෙරණියට අඹයුෂ ලැබෙන්න සැලැස්සුවා. ඉතින් මේ සිදුවීම කොහොම අන්තර්ගත වෙනවා අභ්‍යන්තර ජාතකයේ. මේ ජාතක කතාව අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ නුවණ වැඩෙන බෝසත් කතා පොතේ 29 සහ 30 කියන පොත්වල සඳහන් වෙනවා අභ්‍යන්තර ජාතකයේ සහ සුපත්ත ජාතකයේ. මේ ජාතක කතා දෙකේම සඳහන් වෙනවා රාහුල ස්වාමීන් වහන්සේ ඒ අම්මට පිහිට වෙච්ච හැටි. ඉතින් ඒ වගේ උන්වහන්සේගේ ජීවිතේ හරි සොඳුරුයි. ඊළඟට උන්වහන්සේ උපසම්පදාවට පත් වුණාට පස්සෙත් ඒ කියන්නේ අවුරුදු 20 දිනේ රහතන් වහන්සේ බවට පත් උනේ. අරහත්ත්වයට පත් වෙලා උපසම්පදාව ලැබුවට පස්සේ ඒ උන්වහන්සේගේ තිබුණ ගති පැවතුම් හරිම වෙනස්. හරිම අහිංසක ජීවිතයක් අපේ රාහුල ස්වාමීන් වහන්සේට තිබුණේ. පොඩ්ඩක්වත් මේ භාග්‍යතුන් වහන්සේගේ ගිහි කාලේ පුත්‍රයා මම කියලා නිකන් අමුතුවට හිටපු එකක් ඒ ජීවිතය තුළ නැහැ. ඉතින් මේ කෙලෙස් නසන්ට පෙරවත් එහෙම එකක් තිබෙන්නේ නැති එකේ කෙලෙස් නැසූ රහතන් වහන්සේ ගැන කවර කතාවද? ඉතින් ඒ ගැන කියනකොට ඒක අවස්ථාවක අපේ රාහුල ස්වාමීන් වහන්සේ ආරාමයක භික්ෂු ආරාමයක වැඩ ඉන්නකොට ඒ කාලේ භාග්‍යතුන් වහන්සේත් ඒ විහාරයේමයි වැඩ වාසය කළේ. එකපාර
භික්ෂූන් වහන්සේලා ගොඩාක් වැඩම කළා. එතකොට තියෙන කුටි සෙනසුන් ප්‍රමාණවත් වුණේ නැහැ. රාහුල ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ කුටියත් අර පැමිණි ආගන්තුක භික්ෂූන් වහන්සේලාට සුවසේ වැඩ වාසය කරන්න පූජා කළා. ඒ පූජා කරලා උන්වහන්සේ තීරණය කළා මේ එලිමහනේ වැඩ ඉන්නවා කියලා. අනේ එලිමහනේ වැඩ ඉන්නවා කියලා වැඩ ඉන්න ලැහැත්ති වුණාට එදා එලිමහනේ ඉන්න අමාරුයි. ඊට පස්සේ උන්වහන්සේ මේ තීරණය කළා එහෙනම් මම ඉතින් රැයක් පහන් කරන්නනේ තියෙන්නේ. මං භාග්‍යතුන් වහන්සේගේ මේ වැසිකිළියේ මං වැඩ ඉන්නවා කියලා. ඉතින් වැසිකිළිය ඇතුළට වැඩම කරලා මේ වැසිකිළිය ඇතුලේ පොඩිවට කොනකට වෙන්න අසුනක් හදාගෙන ඒකේ රාත්‍රී ගත කරනවා. මේ වෙලාවේ වසවර්ති මාරයා කල්පනා කළා මේ බලාපල්ලාකෝ අපූර්ව දෙයක් වෙලා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේට රිදෙන ඇඟිල්ලක් අද එලිමහනේ සැතපීලා ඉන්නවා. දැන් මේ මාරයා හිතපු විදිහ. කියන්නේ රිදෙන ඇඟිල්ලක් කියලා කිව්වේ දැනෙන කෙනෙක්. ඒ දැනෙන කෙනා කියලා අදහස් කළේ මොකද්ද මාරයා? මේ ගිහි කාලේ පුත්‍රයානේ. මාරයා හිතනවා දැන් මේ ඇඟිල්ල පීඩාවට පත් කළොත් ශ්‍රමණ ගෞතමයන්ටත් රිදෙයි. සාමාන්‍යයෙන් කෙලෙස් සහිත ලෝකේ කල්පනා කරන විදිහට තමයි දැන් මේ මාරයා හිතන්නේ. ඉතින් මාරයා කියන්නේ කෙලෙස් ගහණය තුල හිර වෙච්ච කෙනා සහ අනිත් ලෝක සත්‍යයව කෙලෙස් ගහණේ හිර කරන කෙනානේ. මාරයා මෙහෙම හිතලා මහා බිහිසුණු ඇත් රජෙකුගේ වේශයක් අරගත්තා. ඒ වේශය අරගෙන අපේ රාහුල ස්වාමීන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. පහළ වෙලා උන්වහන්සේගේ සිරුර මත අර සුවිශාල හොඬවැල තිබ්බා කියනවා. හොඬවැල තියලා උන්වහන්සේගේ ශරීරය හෙල්ලුවා. උන්වහන්සේ ඒ වෙලාවේ දැස පියාගෙන හිටියේ. උන්වහන්සේ අර මේ ඇතා හොලවනකොට ඇස් විවර කරනවානේ. ඇස් විවර කරද්දීම විදුලියක් කොටනවා වගේ මහා හඬින් දෙදරුම් කන්ට කුංචනාද කළා. මේ ඔක්කොම කළේ බිය තැති ගැනීම ඇති කරලා ලොමු ඩහ ගැන්වීම ඇති කරලා මේ රාහුල ස්වාමීන් වහන්සේව බයට පත් කරන්නට. හැබැයි මාරයා දන්නේ මේ ඉන්නේ රහතන් වහන්සේ නමක්. සියලු කෙලෙස් නැසූ උත්තමයෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই වෙලාවේ මේ ඔක්කොම දැකලා භාග්‍යතුන් වහන්සේ මාරයාට ඇහෙන්න ස්වරය විහිදෙව්වා. ස්වරය විහිදලා කියනවා මාරය ඔහෙට වැරදිලා. ඔහෙට වැරදිලා ওই වගේ අద్භූත මවාපෑන් ලක්ෂයක් පෙන්නුවත්. ওই වගේ අමුතු නාඩගම් ඔහි ලක්ෂයක් පෙන්නුවත් ඔය එකක් දෙකක් නෙමෙයි. ඔය වගේ ඒවා ලක්ෂයක් පෙන්නුවත් මාගේ පුත්‍රයාට බයක් උපදවන්න බෑ. මේ මාගේ පුත්‍රයා කියලා කිව්වේ ලය මඩලින් උපන් පුතා. බුදුරජාණන් වහන්සේගේ පුත්‍රය කියලා කියන්නේ කාටද? රහතන් වහන්සේ. රහතන් වහන්සේට කියන්න පුළුවන් කියනවා මුඛතෝ ජාතු. තථාගත බුදුරජුන්ගේ සිරි සම්බුදු මුව මඩලින් උපන් කෙනා. මොකද බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ නිසයි රහතන් වහන්සේලා බිහි වුණේ. ඕරස පුත්තෝ බුදුරජුන්ගේ හද මඩලින් උපන් කෙනා. එහෙම කියන්න පුළුවන් රහතන් වහන්සේට. ඒ අදහසිනුයි භාග්‍යතුන් වහන්සේ වදාළේ ඔවැනි අద్භූත මවාපෑන් ලක්ෂයක් පෙන්නුවත් මගේ පුත්‍රයාට බයක් උපදවන්න පුළුවන් කමක් නැහැ. මාරය දැනගන්ට මේ දරුතෙමේ තැති නොගන්නා කෙනෙක් මහා වීරියෙන් යුතු මහා ප්‍රඥාවෙන් යුතු නික්ලේශී කෙනෙක්. එහෙම භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ වදාලා. මෙහෙම වදාරනකොට මාරයාට බොහෝම දුක හිතුණා. බුදුරජාණන් වහන්සේ මේ රහතන් වහන්සේලාගේ අසිරිය ඉස්මතු කරන්න ඒ වෙලාවේ ලස්සන ගාථා දෙකක් වදාලා. නිට්ඨංගතෝ අසන්තාසී විතතන්හෝ අනංගනෝ අච්චින්දි භවසල්ලානී අන්තිමෝයන් සමුස්සයෝ.
අමනිවන් පසක් කළ රහත් මුනිදා කිසිවිට කිසිවකට තැති නොගනී තණ්හා කිසිත් නැත්තේ කෙලෙසුන් කිසිත් නැත්තේ සියලු භවහුල්හි සිද බිඳ දමා ඇත්තේ අවසන් සිරුරයි මේ එමුනිදු දරා සිටින්නේ වීතතන් හෝ අනාදානු නිරුත්ති පදකෝවිදු අක්කරානං සන්නිපාතං ජඤ්ඤා පුබ්බාපරානිච සවේ අන්තිම සාරීරෝ මහාපඤ්ඤෝ මහාපුරිසෝති උච්චති තණ්හාව නොමැත්තේ උපාදානද නැත්තේ බණ දහම් පැවසීමෙහි කුසලතාවද ඇත්තේ හොඳින් පෙරපසු පදද ගලපා අකුරු ගලපා බණ දෙසයි නම් සැබවින්ම ඒ රහත් මුනිතෙම අන්තිම සිරුර දරා ඇත්තේ මහා නුවණද ඇත්තේ මහා පුරුෂයෙක් යයි කියන්නේ. මේ ගාථා වදාළේ රාහුල භද්‍රයන් වහන්සේට. රාහුල මහරහතන් වහන්සේ ආරම්භයා මේ ගාථා වදාරනකොට වසවර්තී මාරයාට තේරුණා මම මේ ගින්දරත් එක්ක සෙල්ලම් කරන ලදරුවෙක් වගේ මම මේ සෙල්ලම් කරන්න ගිහිල්ලා තියෙන්නේ නිකලෙස් භික්ෂුවක් එක්කයි. නොසතුටටපත් වුණා. මාරයා එතනම නොපෙනී ගියා. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාගේ සුන්දරත්වය. රාහුල මහරහතන් වහන්සේ තුලත් ඒ සුන්දරත්වය, ඒ અભිහිතත්වය තිබුණා. පින්වතුනි හිත පහදවාගෙන හැමතිස්සෙම සතුටු වෙන්න. මේ වැඩසටහනේ බණපදයක් අහන වාරයක් ඔබට ඒ සතුට උපදව ගන්න පුළුවන්. අනේ අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ මේ බඳු ශ්‍රාවක උතුමන් නේද කියලා. මේ තේරතේරී ගාථා පොත් වහන්සේ කියලා කියන්නේ, ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා පොත් වහන්සේ කියලා කියන්නේ අපිට සංඝ ගුණම සිහි කරගන්නට, අපිට සංඝ ගුණය කෙරෙහි හිත පහදව ගන්නටම වටින පොතක්. ඉතින් රාහුල මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ඒ ජීවිතයේ ගැනම දෙවනි ගාථාව මෙහිම වදාලා. මං ආශ්‍රව නැති කරගත්තා. පුනර් භවයත් නැති කරගත්තා. අරහත්ත්වයට පත් වුණා. ලෝකයාගේ පුද සත්කාරයට සුදුස්සෙක් වුණා. ත්‍රිවිද්‍යාවද ලැබුවා. ඒ අමා නිවනද ලබා ගත්තා. සම්බුද්ධ ශාසනය තුල ඒ සියල්ල උන්වහන්සේ ලැබුවා. ඉතින් උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙච්ච හැටි අපි ඉගෙන ගත්තා චූල රාහුලෝවාද සූත්‍රය. ඒ දේශනාව අහලා ඒ දේශනා අවසානයේ තමයි අපේ රාහුල තෙරුන් වහන්සේ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණේ. ඉතින් රාහුල මහරහතන් වහන්සේ වදාරනවා එනමුත් බොහෝ සතුන් කාමයෙන් අන්ධ වෙලා ඉන්නේ. කෙලෙස් දැල තුල පැටලිලා ඉන්නේ. තණ්හාවෙන් වැහිලා ඉන්නේ. ප්‍රමාදී ජනතාවගේ යහළුවා වන මාරයාට බැඳිලා ඉන්නේ. ඒ උදවිය හරියට දැලක හිර වුණ මාළුවන් වගේ. මේ සාමාන්‍ය ප්‍රජාව ගැන වදාලේ කොහොමද? හරියට දැලක හිර වෙච්ච මාළුව වගේ හිර වෙලා. හිර වුණේ කොතනද? කාමයේ.
කාමයෙන් බැඳෙනවා කියන බන්ධනයේ පින්වතුනේ ඒක අභ්‍යන්තර බන්ධනයක්. නුවණින් දැකලම සිඳින්න ඕන බන්ධනයක්. අභ්‍යන්තර බන්ධනය කියලා කියන්නේ මොනවද? සිතුවිලි වලින් හැදෙන බන්ධන. ඒ බන්ධන ගැන කියනකොට භාග්‍යතුන් වහන්සේ වදාලා මේ දෙවියන් අසුරයන්ට කරන බන්ධනයක් තියෙනවා. ඒ බන්ධනයට කියනවා බෙල්ල පස්වෙනි කොට ඇති බන්ධනේ. මේ බන්ධනයේ ස්වභාවය මෙහෙම එකක්. අසුරයෙක්ව මේ බන්ධනයෙන් බැඳලා පස්සේ ඒ අසුරයා බැඳින්නේ මෙහෙමයි. ඒ අසුරයාව කිසිම රැහැනකින් දන්වැලකින් බැඳලා නැහැ. එයාට සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන්. එයාව බැඳලා තියෙන්නේ මානසික බන්ධනයකින්. අසුරයා යම් වෙලාවක හිතනවා නම් අසුරයෝ හොඳයි දෙවියෝ නාකයි කියලා. දෙවියෝ ගැන හෙලා දැකලා හිතනකොටම මේ අසුරයා හිර වෙනවා හිරවිල්ලක ගැලවෙන්න බැරි විදිහට. හැබැයි ඒ අසුරයා එතකොට අවංකවම සිහි කරනවා නම් නෑ දෙවිවරු තමයි යහපත්, දෙවිවරු ධාර්මිකයි. අසුරයෝ තමයි හොඳ නැත්තේ කියලා. එහෙම හිතපු ගමන් එයාගේ බන්ධන ඔක්කොම ලිහිල්ලලා යනවා. මේක මානසික බන්ධනයක්. ওই මානසික බන්ධනය ගැන බුදුරජාණන් වහන්සේ අවස්ථාවක වදාලා. එතකොට භික්ෂූන් වහන්සේලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔයිටත් වඩා ප්‍රබල බන්ධනයක් නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔයිට වඩා ප්‍රබල බන්ධනයක් තියෙනවා. ඒ ප්‍රබල බන්ධනේ කුමක්ද? ඒ බන්ධනේ තමයි කිව්වා දරුවන් දෙමව්පියන්ට බැඳී ඉන්න බන්ධනේ. දෙමව්පියෝ දරුවන්ට බැඳිලා ඉන්න බන්ධනේ. බිරිඳ ස්වාමියාට බැඳෙන බන්ධනේ. ස්වාමියා බිරිඳට බැඳෙන බන්ධනේ. කාම බන්ධනේ. හරි භයානකයි. හරි බරපතලයි. බුදුරජාණන් වහන්සේ මේ කාමය ගැන නිතර භික්ෂුන්ට දහම් අවවාද කළානේ. ඒ දහම් අවවාද කළේ මේකෙන් ලේසියෙන් බේරෙන්න අමාරු නිසා. නුවණ තියෙන කෙනෙකුට නුවණ කල්පනා කරලා වීරියෙන්ම බේරෙන්න පුළුවන්කමක් තියෙනවා මිසක් නැත්තම් අහුවෙනවා අහුවිල්ලක ඒ අහුවිල්ලෙන් ලේසියෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. කාමාහි ලෝකේ නහි සුප්පහාය. භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ කාමය කියන එක මේ ලෝකේ ලේසියෙන් දුරු කරන්න පුළුවන් එකක් නොවේ. ඒක අවස්ථාවක භික්ෂුන් වහන්සේලා ඔය රජගහ නුවර පිණ්ඩපාතේ වැඩම කළා. පිණ්ඩපාතේ වැඩම කරලා උන්වහන්සේලා වඩිනකොට එදා කොසල් රජුරුවන් මේ බිම්බිසාර රජුරුවන්ගේ බන්ධනාගාරයේ රැඳවියෝ බන්ධනාගාරයේ අල්ලගත්ත අපරාධකාරයෝ ටික අලුත් බන්ධනාගාරයකට මාරු කරලා යවනවා. ඉතින් අර භයානක හොරු ටික එළියට දාලා හිටියේ. ස්වාමීන් වහන්සේලාට පේනවා බිම්බිසාර රජුරුවන්ගේ බන්ධනාගාරේ බලා ගන්න පිරිස මේ අපරාධකාරයන්ව බැඳලා තියෙනවා බැඳිල්ලක් හොඳ මහත දෙහිත දන්වැල් වලින් ගැලවෙන්න අමාරු විදිහට බැඳලා තද බන්ධනය. එතකොට ස්වාමීන් වහන්සේලාට හිතක් උපන්න කියනවා අපේ පුදුම බන්ධනයන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ භික්ෂුන් වහන්සේලා හවස් කාලේ කියනවා ස්වාමීනි අපි අද දැක්කා කොමේ අපේ බිම්බිසාර රජුරුවන්ගේ වදකාගාරේ ඒ සිරමැදිරියේ ඉන්න හිරකාරයෝ අද මාරු කරන දවස ඒ අය බැඳලා තියෙනවා අපි දැක්කා. ස්වාමීනි පුදුම බන්ධනයක් නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඕකත් බන්ධනයක් තමයි. හැබැයි නුවණැත්තෝ නුවණ තියන අය ඕවට නෙවෙයි බන්ධන කියන්නේ. බන්ධන කියලා කියන්නේ මහණෙනි බිරිඳ ස්වාමියාට බැඳෙන බන්ධනයයි. එයයි බන්ධනය. දරුවෝ දෙමව්පියන්ට බැඳෙන බන්ධනයයි. එයයි බන්ධනය. ගලවන්ට දුෂ්කර බන්ධනය. ඉවත් කරන්න අමාරු බන්ධනය. මේ එකිනෙකා කෙරෙහි ඇතිවෙන කාම බන්ධනේ. ඉතින් මේ අපේ රාහුල මහරහතන් වහන්සේ වදාරනවා බොහෝ සත්වයෝ
කාමයෙන් අන්ධ වෙලා ඉන්නේ. අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති. මේ ලෝකේ අන්ධ වෙලා ඉන්නේ හරි සුළු පිරිසයි ලෝකේ ඇත්ත දකින්නේ. සකුන්තෝ ජාලමුත්තෝව අපෝ සග්ගාය ගච්ඡති. හරියට දැලකට අහුවෙච්චි කුරුල්ලන්ගෙන් එකා දෙන්න යාන්තම් අමාරුවෙන් බේරලා පැන ගන්නවා වගේ හරි සුළු පිරිසයි කියනවා මේ කාම බන්ධනයෙන් ගැලවෙන්නේ. අඩු ගානේ සුගතියකට හරි පැනගන්නේ. පොඩි පිරිසකට මේකට අවස්ථාව ලැබෙන්නේ. කාමයේ කියන එකට අහු වුණාම කාම බන්ධනයට හිර වුණාට පස්සේ එයා කාමයේමයි පතන්නේ. දැන් එහෙම සිද්ධ වුණානේ බුද්ධ ශාසනයේ හිටියානේ පතිපූජිකා කියලා විශේෂ උපාසිකාවක්. ඔය පතිපූජිකා කියලා කියන්නේ දාපු නමක්. ඒ නම පටබැඳිච්ච නමක්. ඒක උනේ මෙහෙම. තව්තිසාවේ හිටියා මාලභාරී කියලා දෙවියෙක්. ඔය මාලභාරී කියන දෙවියාගේ දිව්‍ය අප්සරාවියෝ කාණ්ඩේ එක්කෙනෙක් හිටියා. මේගොල්ලෝ එදා මාලභාරී දෙවියාත් එක්ක ගිහිල්ලා තව්තිසාවේ නන්දන උයනේ පරසතු රුක්සෙවනේ සන්තෝෂ වෙවි ඉන්නවා. මේ සන්තෝෂ වෙවි ඉද්දී මේ දේවතාවියෝ අතරින් ඕන්න එක්කෙනෙක් ආයුෂ පිරිහිලා චුත වුණා. චුත වෙලා උපන්නේ සැවැන්නුවර එක්තරා මේ එච්චර ධනවත් පවුලක් නෙමෙයි සාමාන්‍ය පවුලක ඔන්න අම්මා කෙනෙකුගේ කුසේ උපන්නා. ඉපදිලා සාමාන්‍යයෙන් තේරෙන වයසට ආවට පස්සේ මෙයාට අර పూర్ව ජාතිය මතක් වෙනවා. දැන් ඔය අදටත් ඉන්නේ ඔහොම අය. පෙර ජීවිතේ මතක් වෙන අය. දැන් පෙර ජීවිතේ විදිහට මෙයාට මතක් වෙන්නේ මොනවද? හරි සුන්දර එකක් පේනවා. මාලභාරී දෙවියත් එක්ක තව්තිසාවේ නන්දන උයනේ පරසතු රුක් සෙවනේ සතුට වී හිටපු හැටි මේවා මෙමි පේනවා. මෙයාට තේරුණා ටික දවසක් යනකොට මේ මගේ පෙර ජීවිතේ. මෙයාට නිකන් තව්තිසාවේ ඉන්නවා වගේ දැනෙනවා මේ මතකේ එනකොට. මෙයා කල්පනා කළා අප්පේ මං ඉච්චර ලස්සන තැනකින් පිරිහිලා මෙහෙ ආවනේ. මං ආයෙපහු එතෙක්ම යන්න ඕන. එතෙන්ටමයි මං ආයෙ යන්නේ. මං කොහොම හරි මගේ මාලභාරී දෙවියා ළඟට, මගේ දේව පුත්‍රයා ළඟට, මගේ ස්වාමියා ළඟට යනවා. එහෙම හිතාගෙන දැන් මේ තේරෙන වයසට ආවට පස්සේ හොඳට පින් කරන්න පටන් ගත්තා. දානේ දෙනවා, දන්හලේ මේ අප උපස්ථාන කරනවා, භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය කරන නොයෙක් දේ සපයනවා. මෙහෙම සෑහෙන්න පින්කම් කළා. හැබැයි ওই පින්කම් කරාට පස්සේ හැම පින්කමකම අවසානයේ පුණ්‍යානුමෝදනාවක් තියෙනවා මෙයාගේ විශේෂ එකක්. මොකද්ද? මට මේ කරගත්ත පින් වලින් මගේ ස්වාමියාම ලැබේවා. මගේ ස්වාමියා ළඟටම යන්න ලැබේවා. දැන් ස්වාමීන් වහන්සේලා මේ මෑණියන්ගේ පුණ්‍යානුමෝදනාව නිතර අහලා ස්වාමීන් වහන්සේලා මේ මෑණියන්ට දාපු නම තමයි පතිපූජිකා. ස්වාමියාව පුදන කෙනා. ස්වාමීන් වහන්සේලා හරි සතුටින් හිටියේ මේ ස්වාමියා පුදන කෙනෙක් මෙහෙම කාන්තාව හරි දුර්ලභයිනේ කියලා. ඉතින් අවුරුදු 50යි ජීවත් වුණේ. ඒ අවුරුදු 50 ඇතුලේ විවාහ වෙලා දරුවෝ දෙන්නෙකුත් ලැබුණා. අවුරුදු 50ෙදි මලා. මිය ගියාට පස්සේ ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහින් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර අපේ පතිපූජිකා උපාසිකාව ඈ කලුරිය කළානේ. ස්වාමීනි ඇය උපන්නේ කොහෙද? බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් මහණෙනි ඉතින් පින් කර ඈ පැතුවේ ස්වාමි පුරුෂයා ළඟට යන්න ඕන කියලානේ. ඈ ස්වාමි පුරුෂයා ළඟ ඉන්නවා කිව්වා. මේ ස්වාමීන් වහන්සේලාට තේරුන්නේ. කිව්වා ස්වාමීනි දැන් ඈ ස්වාමි පුරුෂයාව අත්හැරලා දාලා මිය ගියානේ කිව්වා. නෑ මහණෙනි. ඈ ස්වාමි පුරුෂයා කියලා පැතුවේ මේ මනුස්ස ලෝකේ කෙනා නෙමෙයි. ඈ මෙහෙ එන්න කලින් හිටියේ මාලභාරී කියලා දෙවියෙක් ළඟ. ආන්ගේ දෙවියාට තමයි ස්වාමියා පතනවා කියලා මේ පින්කලේ ඒ දෙවියව පතාගෙන කිව්වා. ආන්නේ ගිහින් දැන් තව්තිසාවේ
ඉන්නකව තවතිසාවේ සිද්ධිය මෙහෙම. මාළභාරී දෙවියාගේ ඒ දිව්‍ය පිරිවර අතරේම ඔන්න පතිපූජිකා ගිහිල්ලා උපන්න. උපන්න ගමන් මෙයට හරි සතුටුයි. දුවගෙන ගිහිල්ලා අර මාළභාරී දෙවියව වැළඳ ගත්තා. එතකොට මාළභාරී දෙවියා අහනවා මං ටික වෙලාවකට දැක්කේ නෑ. ඔයා කොහෙද ගියේ කියලා ඇහුවා. එතකොට ඈ කිව්වා ඔයා දන්නවද දේව පුත්‍රය මං චුත වුණානේ. චුත වෙලා මං ගියා මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකෙ ගිහිල්ලා එහෙ සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100ක් විතර තියෙන්නේ. මං ඒකෙන් අඩක්ම ජීවත් වුණා. මං එහෙ මනුස්ස ලෝකේ ස්වාමි පුරුෂයෙක්ව විවාහත් කරගත්තා. මට දරු දෙන්නෙකුත් ලැබුණා. ඉතින් මට ආයෙමත් ඔයා ළඟට එන්න වාසනාව ලැබුණා කියලා ඉතින් මෙහෙම කිව්වා. එතකොට මාළභාරී දෙවිය කියනවා ඇත්තට එතකොට මනුස්ස ලෝකේ කියන එකේ ඔච්චර ආයුෂ චුට්ටයිනේ. අපි මේ තාම නන්දන වනයේට ඇවිල්ලා පරසතු මල් ටික කඩාගෙන ගියේවත් නැහැ. ඔයා මනුස්ස ලෝකේ ඉපදිලා අඩක් ආයුෂ ගෙවලත් ඇවිල්ලා. එහෙනම් එහෙ මිනිස්සු අනිත් වැඩ ඔක්කොම අත්හැරලා දාලා හොගාලා පින් කරනවා ඇති නේද කිව්වා. ඇයි හේතුව? ටික කාලේ තියෙන නිසා. එතකොට ඈ කියනවා ලස්සන කතාවක්. අනේ නෑ. ඒ මිනිස්සුන්ට එහෙම වගක් නෑ. ඒ මිනිස්සු හිතාගෙන ඉන්නේ තමන් නොමැරෙන උදවිය කියලායි. ඔහොමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. කාමයන්ට වසඟ වෙලා ඉන්න කෙනා කාමයන් පතාගෙනම ජීවිතය ගත කරනවා. බුදුරජාණන් වහන්සේ පතිපූජිකාව වර්ණනා කළේ නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි හරියට මේ වගේ මල් මාලයක් ගොතා ගන්න කැමති කෙනා ලස්සන මල්ම හොයාගෙන යනවා වගේ. කාමේ පතන දුර්වල මිනිසයා කාමීමයි හොයාගෙන යන්නේ. එයාට උතුම් දේ හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ කාමයන් අත්හැරලා දාලා යම් වටිනා ධර්මයකට හිත නමා ගන්න පිංගුතුනේ ලොකු පින්බලයක් අවශ්‍යමයි. ලොකු පින්බලයක් අවශ්‍යයි. ඒ ලොකු පින්බලයක් තිබ්බ උත්මයෝ තමයි ඉතින් මේ විදිහට අර කාමයන්ගෙන් නිදහස් වෙලා ජීවිතේ ධර්මයක හිත පහදවගෙන මේ ධර්මය අවබෝධ කළේ. ඉතින් රාහුල මහරහතන් වහන්සේ වදාරනවා හරියට මේ සත්වයෝ කාමයන්ට අහු වෙලා ඉන්නේ කාමයට අන්ධ වෙච්ච අන්ධයෝ වගේ. එයාට කාමයෙන් බයහිර දෙයක් පේන්නේ. දැන් අන්ධයාට අඳුර විතරනේ. අඳුරෙන් එහා දෙයක් ඔහුට පේන්නේ. ඒ වගේ කාමයේ කියන එකට අන්ධ වෙච්ච කෙනාට කාමයේ විතරයි පේන්නේ. කාමෙන් එහා ජීවිතය ගැන කතා කරන කිසිවක් එයාට පේන්නේ. අපි වයසට යන බව පේන්නේ. එයා කෙලෙස් දැල තුල පැටලෙනවා. කෙලෙස් දැලෙන් එහා දෙයක්. මේ කෙලෙස් දුරු කරපු නිර්වාණයක් ගැන සැනසීමක් ගැන එයාට හිතා ගන්න බැරුව යනවා. ප්‍රමාදී ජනතාවගේ යහළුවා වන මාරයාටම බැඳි යන්නේ දැලක හිර වෙච්චි මාළු වගේ. හරි අසරණ වෙනවනේ මේ මිනිස්සයා. කාමයන්ට බැඳිලා ඉඳලා. කාමයන්ට බැඳිච්චි කෙනා මරණය කරා සමීප වෙනකොට ඒ කියන්නේ පින්වතුනි අපි හිතමු අපි මේ ලෝකේ සජීවී දේවල් වලට වේවා අජීවී දේවල් වලට වේවා හිත බැඳගෙන හිටියා කියලා. මේ බන්ධන වලින් ජීවිතේ ගත කරන්න පුළුවන් කාලයක් තියෙනව නේද? ඉතා සුළු කලයිනේ අපිට මෙහෙම ඉන්න තියෙන්නේ. ඊට පස්සේ අපි හැමදෙනාට උරුම වෙනවා මරණය. අපිත් ලෙඩ වෙලා බොහොම වයෝවෘද්ධ වෙලා අපි හැමදෙනාම මරණයට පත් වෙන දවසක් එනවාමයි. මේ ලෝකේ උපන්න කිසි කෙනෙක් නොමරී සදාකාලිකව ජීවත් වුණේ නෑනේ. බුදුරජාණන් වහන්සේ නුවණින් සලකන්න කියලා කිව්වා සුය සත්තා මපුංජිද්ධි බුද්ධි ජිනත්වය. පිනෙන් නුවණින් ගුණින් ඉතිරුණ බුදු පසේ බුදු රහතුන්. ඝාතේසි මරණං කිප්පං මරණය විසින් උන්වහන්සේලාගේ ජීවිතෙත් සැනකින් අවසන් කළා. කාතු මාදිසකේ කතා. එහෙව් එකේ මං ගැන කවර කතාවද?
එහෙම තමයි ජීවිතය ගැන තේරුම් ගන්න කිව්වේ. ජීවිතය ගැන එහෙම තේරුම් ගත්තේ නැති කෙනා. ඉතින් එහෙම තේරුම් ගන්නට නම් මේ කාමයන්ට තියෙන පටලැවිල්ල අතහරින්න ඕන. එහෙම තේරුම් ගත්තේ නැති කෙනා අන්ත අසරණ වෙනවා. එයාගේ අසරණකම එයාට කාමයේම විතරක් පෙනිපෙනී තිබීම නිසා වෙන එකක්. කාමයෙන් එහා එකක් නොපෙනීම නිසා වෙන එකක්. ඕකට බුදුරජාණන් වහන්සේ වදාළ එක අවස්ථාවක මේ ජීවිතේ කවදාවත් කළු කපුටාට වෙච්චි ඉරණම සිද්ධ වෙන්න දෙන්න එපා කියලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි මේ කළු කපුටාගේ ඉරණම කියලා කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේක සිද්ධ වුණේ ඈත අතීතයේ. ඒ කාලේ මේ හිමාල පර්වතයට අකල් වර්ෂාවක් ඇද හැලුණා. මේ අකල් වර්ෂාව විස සහිත වැස්සක්. මේ විස සහිත වැස්සට හිමාල පර්වතයේ එලිමහනේ හිටපු චද්දන්ත කුලේ හස්තීන් තෙමුණා. තෙමිච්ච හස්තීන් මිය ගියා. මැරිච්චි ඇත්තුන්ගේ මලකුණු ගංගානම් නදියේ ගහගෙන යනවා මහා සාගරයට. ඔය ගහගෙන යද්දී එක්තරා කළු කපුටෙක් අහසේ පියාසරනකොට මෙයා දැක්කා ගඟ මැද මේ මලකුණ ගහගෙන යනවා. මෙයා මේ මලකුණේ වැහුවා. වහලා මලකුණේ තියෙන මස් අනුභව කළා. මස් චුට්ටක් කාලා දැන් කපුටෙකුට අලියෙකුගේ මලකුණක් ඇතෙකුගේ මලකුණක් කියලා කියන්නේ සෑහෙන විශාල එකක් නේ. කපුට මේකෙන් චුට්ටක් කෑව බඩ පිරෙන්න. කාලා දැන් සැනසille ඉන්නවා. ඉද්දී මෙයාට පිපාසයක් ආවා. පිපාස එනකොට ගංගානම් නදියේ වතුර තියෙනවා හොඳට. මේ මලකුණ උඩ හරියට මෙයා දූපතක ඉන්නවා වගේ වටේටම තියෙන්නේ වතුර. වතුරත් බිව්වා. මෙයා ඔළුව උස්සලා බැලුවා තව කවුරු හරි ඉන්නවද මේ මලකුණේ? අනේ නෑ කිසි කෙනෙක් පේන්න නෑ. මේ ඔක්කොම අයිති මට නෙවෙයි. එතකොට මේ කළු කපුටට හිතක් උපදිනවා. දැන් මට කන්ටක් තියෙනවා. ජීවිත කාලෙම කාලවත් ඉවර කරන්න බැරි තරම් විශාල එකක් මට තියෙනවා. මට හිතේ හැටියට බොණ්ඩ වතුරක් තියෙනවා. ඊළඟට මටම කියලා වාසය කරන්නට හොඳ විශාල ඉඩ ප්‍රමාණිකුත් තියෙනවා. ඉතින් මේ ඔක්කොම තියෙනවා නම් මං ආයෙ මොකටද මහන්සි වෙන්නේ? ඕන් ඔහෙ මේකටම වෙලා ඉන්නවා කියලා කපුටා එතනින් එහාට උත්සාහ කිරීම, වෑයම් කිරීම, එතනින් එහා ලොවක් සෙවීම සියල්ලත් හැරියා. එයා අර මලකුණම ලොකු කරගෙන ඒක උඩ läගගෙන හිටියා. දැන් මේක ගහගෙන යනවා. ඉතින් දින කීපයයි ගත වුණේ මහා සාගරයට මේ මලකුණ පැමිණියා. පැමිණිලා ඒ මහා සාගරෙත් ගහගෙන ගිහිල්ලා සයුර මැදයට ආවා. දැන් මේ සයුර මැදය කියලා කියන්නේ සාමාන්‍ය කපුටෙක් වගේ පක්ෂියෙකුට පියාසරලා ගොඩබිමක් කරා යන්න බැරි තරම් මැදට මේ මලකුණ ආවා. ඒ එනකොට දැන් මලකුණ වෙන්න ඕන දේවල් වෙලා මාළු කාලා කුණු වෙලා කෑලි අයින් වෙලා දැන් කපුටට විතරක් läගගෙන ඉන්න පුළුවන් තරම් පොඩි පොතු කෑල්ලක් තියෙනවා. දැන් කපුටට තේරුණා වැඩේ වැරදුනා මම මේකෙන් කොහොම හරි බේරෙන්න ඕන කියලා. එතකොට තමයි හිත උපන්නේ. ඒ හිත ඉපදිලා අහසට ඉගිලලා බැලුවා කියනවා සිව් දිසාවෙම තමන්ට ගොඩබිමක් නොපෙනේ. ගොඩබිමක් පෙනෙන සීමාව ඉක්මවා ගියා. දැන් ගොඩබිමක් පේන්නේ. අසරණ වුණා. එතකොට මේ කපුට හිත හදාගන්නවා කියනවා මෙන්න මෙහෙම. කමක් නෑ. මම මැරෙනකන් මට තිබුණේ ඒ චුට්ටේ ඉන්නවා. එහෙම හිතාගෙන කපුට යලි හැරිලා බලනකොට අර තමන් හිටගෙන හිටපු යාන්තම් චූටිවට තිබුණු පොතු කෑල්ලත් ඒකත් මේ මහා සාගරේ සත්තු කාලා ඒකත් නෑ. අවසානයේ කපුටට පියාසරන්න බැරි වුණා. අහසේ ඉන්න පුළුවන් ශක්තිය නැතුව ගියා. සයුරට වැටුණා. සයුරේ ගොදුරක් බවට පත් වුණා. ওই කාලේ අපේ මහබෝසතාණන් වහන්සේ ඍෂිවරයෙක්. මේ ඍෂිවරයා අහස් ගමනකින් යනවා මුහුද උඩින්. මේ මුහුද උඩ යද්දී මුහුදේ
කපුටු පිහාටු පාවෙනවා. හරියටම මුහුද මැද බෝසතාණන් වහන්සේ කල්පනා කළා මෙච්චර දුරක් කොහොමද කපුටෙක් මුහුද මැදට එන්නේ? නුවණින් සලකලා බැලුවාන් එතකොට තමයි බෝසතාණන් වහන්සේට තේරුණේ මේ කපුටාට වෙච්චි නස්පැත්තිය. ඉතින් බෝසතාණන් වහන්සේ ඒ කාලේ අවවාද කළා කියනවා ඒ කාලේ ජනයාට උඹලා අර කළු කපුටා කරගත්ත නස්පැත්තිය උඹලගේ ජීවිතේට කරගන්න එපා. කළු කපුටා මලකුණට අහු වුණා වගේ මේ ජීවිතේට අහු වෙන්න එපා. මලකුණ කියන එක මොහතකවත් නොරැඳී සයුර කරා ඇදෙන්නේ යන්සේද මේ ජීවිතයේද නිමේෂයකවත් නොනැවති මරණය කරා මැදෙන්නේය. ආයුෂ ගෙවි ගෙවි අපි යනවා පින්වතුනි මරණය කරා. මරණය කරා ඇදෙනවා මොහොතක්වත් නැවතිලා නැහැ. අපි හිටගෙන ඉන්නකොටත් ආයුෂ ගෙවෙනවා. අපි වාඩි වෙලා ඉන්නකොටත් ආයුෂ ගෙවෙනවා. අපි නිදාගත්තත් ආයුෂ ගෙවෙනවා. හැමතිස්සෙම ආයුෂ ගෙවෙනවා. අපි මරණයට වේගින් ලං වෙනවා. ඊළඟට මලකුණ කුණු වෙන්නේ යම්සේද මේ ජීවිතේ තෙන්ඩෙන්න පිළිණු වෙනවා. අපි දිරදිරා යනවා. මලකුණ අනිත් සත්වයන්ට ගොදුරු වෙනවා යටින්. මාළු එහෙම මේ මලකුණ වේගින් කනවා. ඉතින් ඔය වගේමයි මේ ජීවිතෙත් නොයෙක් ලෙඩ රෝග උරුම කරගන්නවා. අපි කොච්චර මේ මගේ ශරීරයයි කියලා පවත්වන්න හැදුවත් මේකට චූටි මදුරුවෙකුට පුළුවන් විශාල උපද්‍රවයක් කරන්න. ඇහැට නොපෙනෙන තරම් මේ අන්වීක්ෂ වලින් බලන්ට මේ අන්වීක්ෂ වලින් බලලා දැක ගන්න ඕන තරම් පුංචි වෛරස් එකකට පුළුවන් මේ මුළු ශරීරයම සම්පූර්ණයෙන් අඩපණ කරන්න. ඉතින් මෙහෙම එකක් නේද මේ දරාගෙන ඉන්නේ. මෙහෙම එකක් දරාගෙන ඒකම උතුම් කොට සලකාගෙන හිටියොත් එයාට ඇත්ත තේරෙනකොට හරියට අර කපුටට තේරුණා වගේ. එතකොට යාගන්ට ඉසව්වක් හොයාගන්න බෑ. අසරණයි. ඉතින් මේ අසරණ භාවයට අහු වෙන්න එපා. තමන්ගේ ජීවිතේ මේ මුනිවරුන්ගේ ධර්මය අහලා ඒ ධර්මයේ තුලින් සැපයට පමුණවා ගන්නට කාම සැපයට එහා ගිය ලෞතුරු සැපයක් මේ ලෝකේ තියෙනවා. ඒ සැපය ගැන අහන්න ලැබෙන්නේ බුද්ධ ශාසනයක් තුල පමණයි. දැන් මේ කාලේ ඒ සැපය ගැන අහන්න ලැබෙන කාලයයි. ඒ නිසා ඒ සැපය තුලට තමන්ගේ ජීවිතේ පමුණවා ගන්නට ටික හරි අපි වෑයම් කරන්න ඕන. ඉතින් රාහුල මහරහතන් වහන්සේ අන්තිම ගාථාව වදාලා මම නම් ඒ කාමයන් බැහැර කළා. මාර බන්ධනය කඩා බිඳ දැම්මා. තණ්හාව මුලින්ම උදුරලා දැම්මා. සිහිල් වෙලා ගියා, නිවිලා ගියා. ඒ විදිහට තමයි රාහුල මහරහතන් වහන්සේ තේර ගාථා වදාළේ. ඉතින් අපේ රාහුල මහරහතන් වහන්සේ ওই විදිහට වැඩ ඉඳලා භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙරමයි රාහුල මහරහතන් වහන්සේගේ පිරිනිවීම සිද්ධ වුණේ. ඒ පිරිනිවීම මේ බුද්ධ ශාසනයේ ආශ්චර්යවත්ම පිරිනිවීමක්. ඒකට හේතුව රාහුල මහරහතන් වහන්සේ පිරිනුවම් පෑවේ තව්තිසාවේදී. මේ බුද්ධ ශාසනයේ ඉතිහාසයේ කිසිම තැනක වෙන සඳහනක් නැහැ වෙන රහතන් වහන්සේ නමක් දෙව්ලොවදී පිරිනුවම් පෑ වගක්. අපේ රාහුල මහරහතන් වහන්සේ තමයි දෙව්ලොවදී පිරිනුවම් පාපු උත්තමයා. බුදුරජාන් වහන්සේ සැවැන්නුවර ජේතවනාරාමේ වැඩ ඉද්දී රාහුල ස්වාමීන් වහන්සේ එදා තමන් වහන්සේගේ ජීවිතේ ආයු සංස්කාර ආවර්ජනය කරලා බලනවා තව කොච්චර කාල ඉන්න තියෙනවද? උන්වහන්සේගේ ආයුෂ අවසන් වෙලා. බුදුරජාන් වහන්සේ සමීපයට පැමිණිලා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පිරිනුවම් පාන්න කල් පැමිණිලා. මට පිරිනුවම් පාන්න අවසරයි. බුදුරජාන් වහන්සේ වදාලා මා ප්‍රිය පුත්‍රය ඔබ පිරිනුවම් පාන්නේ කොහිද? බුදුරජාන් වහන්සේට රාහුල ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෙවිවරු බොහෝම එකගේ අදහස දෙවිවරු බොහෝ දෙනෙක් කැමති මා තව්තිසාවේ පිරිනුවම් පානවා දකින්නයි. ස්වාමීනි මමත් ඒ නිසා හිතුවා තව්තිසාවේදී පිරිනුවම් පාන්නට. බුදුරජාන් වහන්සේ වදාලා එහෙනම් මේ පුත්‍රය ඔබට යමකට කාලයේ සුදුසුයයි තේරෙනවා නම් දැන් ඒ දේ කරන්න කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලාට ධර්මාවවාද කරලා
අපේ රාහුල මහරහතන් වහන්සේ තව්තිසාවට වැඩම කළා. බොහෝ දිව්‍ය පිරිවරක් මැද රාහුල මහරහතන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පාවදාලා තව්තිසාවේදී. ඉතින් තව්තිසාවේ දෙවිවරු අදටත් අපේ මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සාදරයෙන් ගෞරවයෙන් වන්දනාමාන කරනු ඇති. ඉතින් කොයිතරම් සුන්දරයිද බලන්ට ඒ රහතන් වහන්සේලාගේ ජීවිත කොයිතරම් ආශ්චර්යයිද කොයිතරම් අද්භූතයිද. අපි සරණ ගියපු ශ්‍රාවක සංගරුවන ගැන අපිට හිත හිතා හිත පහදව ගන්නට මේ කාරණා හොඳට මතක තියාගන්න. පිනෙම්මයි මේ ජීවිත ලස්සන වුණේ සුන්දර වුණේ සැපවත් වුණේ. පටවින්දර කියන නාරජ්ජුරුව විදිහට කල්ප ලක්ෂයකට පෙර ඉඳලා පෙරම් පුරාගෙන ආපු ගමන ඕන් ඔය විදිහට රාහුල නමින් මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙලා ශික්ෂාකාමී භික්ෂූන් අතර අග්‍රභාවයට පත් වෙලා උන්වහන්සේ සංසාර ගමනේ ලැබන්ට පුළුවන් උතුම්ම සැපේ වන උතුම් අරහත්වය පසක් කරගෙන තව්තිසාවේදී පිරිනිවන් පාවදාලා. ඒ අපගේ රාහුල මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. රාහුල මහරහතන් වහන්සේ ඇතුළු උතුම් රහතන් වහන්සේලා නිවී සැනසුන අමානිවනේ අපටත් සැනසෙන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සක්දෙවිඳුන් ප්‍රධාන සදෙව්ලෝකවාසී සියලු දෙවියෝ පහන් සිතින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදනා වන දෙවිවරු දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අප හැම දෙනාටම දෙවියන්ගේ දෙහැමි රැකවරණය නොඅඩුවම සලසා දෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්මදානමේ පින්කම සිදු කරන ඒ පින්වතුන්ලගේ මූලිකම අරමුණ බවට පත්වෙන්නේ අද ධර්මදානමේ වශයෙන් රැස් වුණා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයත් උතුම් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදයත් පින් අනුමෝදනාවන්ගෙන් සතුටු වෙන සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් දෙවන විවාහ සංවත්සරයේ යෙදුණු පින්වත් සමුදිත වඩිග මංගාව මහත්මයාට සහ තරංගා කුමාරතුංග මහත්මිය යන ඒ පින්වන්ත දෙපළට සැලසී ඒ දෙපළ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා නිරතුරුව කල්යාණ මිත්‍ර ඇසුර ලබමින් සුවසේ ධර්මයේ හැසිරෙන්ට අවකාශ සැලසෙත්වා. ඒ තමන්ගේ යුග ජීවිතයේ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්නට සියලු දෙවියන්ගේ රැකවරණ ආශිර්වාද සැලසේවා. සුවසේ දහම්මග දියුණු කරගෙන ගෞතම ශාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ පින්වතුන්ලාගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ ඒකාන්තයෙන්ම සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ පී.බී. වඩිග මංගාව පියාණන්ට, මැණිකේ දසනායක මෑණියන්ට, කේ.පී. කුමාරතුංග පියාණන්ට, කමලා වතුපල මෑණියන්ට ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානමේ පින්කම සිදු කරන නොම්බර 126/4 බෝගහලන්ද ගලගෙදර මහනුවර යන ලිපිනේ පදිංචි පින්වත් සමුදිත වඩිග මංගාව සහ තරංගා කුමාරතුංග යන මේ පින්වතුන්ලා හැම දිනාට මේ සියලු පින් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සැලසේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම සුපින්වත් ඔබ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන්ව ගෞතම ශාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්ට
හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.